ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැතගත් ඇත්ත කියන හිරු ප්‍රවෘත්ති සමගින් මම මහේෂ් සේනාරත්න. මම උත්පලා රත්නායක මුලින්ම සිරස්තල. රිය අනුතුරකට අත්අඩංගුවට ගත් මන්ත්‍රී විජේදාසගේ පුත් රකිත රාජපක්ෂට ඇප. වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත ගැන අතරමැදි පෙත්සම් සලකා බැලීම හෙට. ප්‍රදේශ කිහිපයකින් කොවිඩ් පොකුරු බිහිවීමේ අවධානමක්. මැයිරලිත් නවතී. පාස්කු ප්‍රහාරයේ දෙවර්ෂ පූර්ණයට කොළඹ ආරක්ෂාව තරවෙයි. අමුතු කේක් එකට හරා කියලා හැදෙවෝ වගේ. රාජගිරිය ගුවන් පාලමසලදී රියානුතුරක් සිදු කිරීම සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතාගේ පුත් රකිත රාජපක්ෂ පොලිසිය අද අත්අඩංගුවට ගත්තා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නියෝග කෙරුණේ සැකකරු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමටයි. දවසේ පුවත රාජගිරිය ගුවන් පාලම යටදී මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ රාත්‍රී 10:45ට පමණ. අනතුර සිදුවන ආකාරය CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. අනතුරට ලක් වූ සුදු පැහැති ජීප් රථයේ පදවා ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතාගේ පුත් රකිත රාජපක්ෂයි. ඔහු පැද වූ ජීප් රථය බුද්ගමුව දෙස සිට පැමිණ ප්‍රධාන මාර්ගයට පිවිසීමේදී බත්තරමුල්ල දෙසට ධාවනය වෙමින් තිබූ වැගන්නාර් රථයක ගැටි මෙම අනතුර සිදු වුණා. අනතුරෙන් වැගන්නාර් රථයේ සිටි ගැබිනි මවක ඇතුළු සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. සද්දක එවුනට පස්සේම අත ටිකේ දෝංගා සද්දයක් එවුනා. ඊට පස්සේ ගිහින් බලනකොට අතරින් කාර් එක අතරින් අතර වෙලා තිබ්බේ. අනිත් අර ජීප් එක මෙතෙන් අතර වෙලා තිබ්බේ. මගේ වැඩ කරන මල්ලි කෙනෙක්ගේ යාළුවේ. එයාට තමයි දුන්නේ වාහනේ. ඒක සෙටප් එකක් තිබෙනවා. මං දෙනකොට තිබ්බ දැන් ඒව නෑ. සෙටප් එක හොත් කෑලි නෑ බඩු. ඒ ස්කෑම් එක නෑ. ඒ පොලිසියට එනකොට බඩු තිබිලා තියෙනවද දැන් නැද්ද? පොලිසියට දානකොට තිබ්බා කියලා තමයි කියන්නේ මේ. මම බලනකොට බඩු නෑ මොකුත්. සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතාගේ පුත් රකිත රාජපක්ෂ අද අත්අඩංගුවට ගනු ලැබුවේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටියදී. පොලිස් විමර්ශන වලින් අනාවරණය වන ආකාරයට බුද්ගමුව මාර්ගයේ සිට පැමිණි රථය රතු එළිය දැල්වෙන අවස්ථාවේදී ප්‍රධාන මාර්ගයට ඇතුළත් කිරීමට යාම නිසා මේ අනතුර සිදු වී තිබෙනවා. ඒ වගේම මේ අනතුරින් වැගන්නාර් වර්ගයේ මෝටර රථයේ ගමන් කළ 4 දෙනෙක් තුවාල ලබා රුහල්ගත කර තිබෙනවා. එයින් 30 දෙනෙක් කාන්තාවන් එක් පිරිමි පුද්ගලයෙක්. ඒ වගේම මේ සිද්ධිය සම්බන්ධයෙන් රේන්ජ් රෝවර් රථය පැද වූ රියදුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු වයස අවුරුදු 32ක් වූ රකිත රාජපක්ෂ නැමැති අයෙක්. අදාළ රියදුරා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ අනතුරක් වළක්වා නොගැනීම, ඒ වගේම රතු එළිය දල්වන අවස්ථාවේ මෝටර් වාහන පනතේ ප්‍රතිපාදන වලට එරෙහිව ධාවනය කිරීම සහ මෝටර රථයක සිටි පුද්ගලයින්ට තුවාල කිරීම සම්බන්ධයෙන් මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙනවා. අද පස්වරුවේ පෞද්ගලික රෝහල වෙත පැමිණි කොළඹ අංක 7 මහේස්ත්‍රාත්වරයා රකිත රාජපක්ෂගේ තත්ත්වය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමට නියෝග කළා. දවසේ පුවත කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති පෙත්සම් සලකා බැලීම හෙට පෙරවරුව දක්වා කල් තැබීමට පංචපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළා. එහිදී අතරමැදි පෙත්සම්කරුවන්ගේ කරුණු දැක්වීම් සිදු කිරීමට නියමිත අතර අද පෙත්සම් සලකා බැලුනේ දෙවැනි දිනටයි. කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පාර්ශ්ව 19ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර තිබෙනවා. සමගි ජනබලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය සහ සිවිල් සංවිධාන ගණනාවක් ගොනු කළ පෙත්සම් මගින් වගඋත්තර කරු ලෙස නම් කර ඇත්තේ නීතිපති දප්පුලද ලිවේරා මහතායි. පෙත්සම් සලකා බැලීම අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනකළු විහාරේ ප්‍රියන්ත ජයවර්ධන, මුරුදු ප්‍රනාන්දු සහ ජනක්ද සිල්වා යන පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ ආරම්භ වුණා. පෙත්සම් පිළිබඳ වැඩිදුර සලකා බැලීම අද පෙරවරුව දක්වා කල් තැබුණු අතර එහි කටයුතු පෙරවරු 10ට ආරම්භ වුණා. පෙත්සම්කාර පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වෙනුවෙන් පෙනී සිටියේ ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතායි.
කොළඹ වරාය නගරයේ ගොඩනැගීමට අදාළව 2014 වසරේ ඇති කරගත් මුල් ගිවිසුමේත් 2016 වසරේ ඇති කරගත් සංශෝධිත ගිවිසුමේත් එම නගරය පාලනය කිරීම සඳහා කොමිසමක් ස්ථාපිත කරන බවට ප්‍රතිපාදන ඇතුළත්ව නොතිබූ බව ඔහු සඳහන් කළා. ඔහු පෙන්වා දුන්නේ එබැවින් වරාය නගරය යෝජිත කොමිසම වෙත පවරා දීමට ගෙන තිබෙන තීරණය මුළුමනින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි. මෙම පනත් කෙටුම්පත මගින් කොළඹ වරාය නගරය තුළ සිටින්නන්ට රටේ අනෙකුත් ජනතාවට හිමි නොවන සුවිශේෂ වරප්‍රසාද සහ බදු සහන හිමිවන අතර එකම රටක් තුළ නීතිය මෙලෙස දෙයාකාරයෙන් ක්‍රියාත්මක කරන්නේ කෙසේදැයි ජනාධිපති නීතිඥවරයා මෙහිදී ප්‍රශ්න කළා. අනතුරුව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඉක්‍රම් මොහොමඩ් මහතා අධිකරණය හමුවේ පැවසුවේ මෙම පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් වගන්ති හරහා මෙරට ජනතාවගේ අධිකරණ බලය පවා කප්පාදු වන තත්ත්වයක් පවතින බවයි. පනත් කෙටුම්පතින් යෝජිත කොමිසමේ ඉහළ නිරතල සඳහා විදේශකින් පත් කිරීමටද අවකාශ සැලසෙන බැවින් ඉන් මෙරට ජාතික ආරක්ෂාව මෙන්ම ආර්ථිකයද අනතුරට ලක්වීමේ අවදානමක් පවතින බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා. කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සමක් ඉදිරිපත් කළ විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ මෙම පනත් කෙටුම්පත සම්මත වුවහොත් ඒ හරහා නීති විරෝධී ක්‍රියා රාශියක් සිදුවීමට ඉඩකඩ විවරවන බවයි. කරුණු ඉදිරිපත් කිරීමේදී මෙම පනත් කෙටුම්පතට අදාළව පමණක් කරුණු දක්වන ලෙස අගවිනිසුරු ජයන්ත ජයසූරිය සහ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන යන මහත්වරු විසින් කොඩිතුවක්කු මහතාට කිහිප වතාවක් අවවාද කරනු දක්නට ලැබුණා. පෙත්සම්කාර පාර්ශ්වයේ කරුණු දැක්වීම අදින් අවසන් කරනු අතර අතරමැදි පෙත්සම්කරුවන්ගේ කරුණු දැක්වීම හෙට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. වරාය නගර ව්‍යාපෘතිය හරහා ආයෝජන රටතුළට ගෙන්වා ගැනීමට නම් පවතින යම් යම් නීති වෙනස් කරමින් සුදුසු පරිසරයක් නිර්මාණය කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රල් මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ හිරු ටීවී සලකුණ දේශපාලන වැඩසටහනට එක් වෙමින්. හෙක්ටයාර් 269ට වළංගු වෙන්නේ ශ්‍රී ලංකාවේ වළංගු නීතියයි කියන එක. අනිවාර්යයෙන්. කවුරු පික්පොට් ගහුවා නම් ඒ පික්පොට් කාර්යය අල්ලන්නේ ශ්‍රී ලංකා පොලිසිය. ඒ කියන්නේ කොමිසමට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන් ද කාට හරි? පුළුවන්. යම් කිසි පුද්ගලයෙක් වැරදි ආකාරයට කරනවා නම් ඒකට විරුද්ධව නඩු දාන්න පුළුවන්. ඒ බලතල කොහොමද පාවිච්චි කරන්නේ? ලයිසන් එකක් ලබා දෙන්නේ. ඒ රෙගුලාසි සියල්ලම පාර්ලිමේන්තුවට යොමු කරන්නට ඕනේ. පාර්ලිමේන්තුව මාස 3ක් තුලදී ඒ රෙගුලාසි සියල්ලම අනුමත කරන්නට ඕනේ. ඒ පැත්තෙනුත් පාර්ලිමේන්තුවට කන්ට්‍රෝල් එකක් තියෙනවා. කොමිසමේ විගණන කටයුතු ජාත්‍යන්තර විගණකාධිවරුන්ට තමයි පවරලා තිබෙන්නේ. මහා බැංකුවේ විගණනයත් කරන්නේ ජාත්‍යන්තර විගණන සමාගම. විගණාධිපතිතුමාගේ අධීක්ෂණය යටතේ තමයි ඒක කරන්නේ. මෙතනත් ඒ විදිහටම තමයි කරන්නේ. මේ ඇති වෙන්නේ ෆෙඩරල් පාලන ක්‍රමයක්. නැත්තේ පොලිසියක් විතරයි. මේ පත් කිරීම ඔක්කොම කරන්නේ අපේ ජනාධිපතිතුමා. පාලනය සිදු වෙන්නේ මේ නීතියට අනුව. මේ ෆෙඩරල් නීතියක් නෙමෙයි. අනිකුත් නියාමන අධිකාරී වලට තියෙන බලයන් ඉවත් කිරීම පැහැදිලිව අත්නෝමතික නැද්ද? බලය නැති කරනවා කියන එක නෙමෙයි මෙතන තියෙන්නේ. ඒ අයගෙන් සිදුවෙන සේවය වෙන තැනකින් සිදු වෙනවා. එන ආයෝජකයන්ව අපිට අවශ්‍ය නැහැ මේ අයව එක තැනකින් තව තැනකට තල්ලු කර කර යවන්න. මෙතන $15 බිලියන් අපි ගන්න හදනවා. ආයෝජනයක් කරගන්න. ඒක කරන්නට නම් මේ වාතාවරණය හදන්නට ඕනේ. අපි කියනවා සිංගප්පූරුවට මෙච්චරක් යනවා. දුබායි වලට අච්චරක් යනවා. ඔමාන් වලට අච්චරක් යනවා කියලා කියනවා. ඒ ගියේ ඇයි? ඒ ගියේ ඒ රටේ ඒ පහසුකම් දීලා තියෙන නිසා. එහෙම අපි හැදුවේ නැත්තම් එයා මෙහෙට එන්න අවශ්‍ය නැහැ. අපි මේ නීතිමය රාමුව හදලා ඒ අයට එන්න පුළුවන් වෙන වාතාවරණයක් හදලා ඒ ශක්තිය ලබා දුන්නම තමයි එයා එන්නේ. 15 බිලියන් එන්න මේ ආර්ථික කොමිෂන් සභාව කියන එකම අවශ්‍යද කියන එක. අවශ්‍යයි. තිබුණු ප්‍රතිපාදන වල යන්න බෑ. ප්‍රතිපාදිය වලින් තිබුණා නම් මිනිස්සු එන්නේ නැහැ. කියලා තියාගෙන ඉන්න බලන්න. අරන් බලන්න තියාගෙන ඉන්න පුළුවන්ද? මෙච්චර කාල තියාගෙන හිටියේ. ශ්‍රී ලාංකිකයන්ට යෑමේ හැකියාවක් තියෙනවද මේ වරාය නගරයට? යන්න පුළුවන්. ඒ ශ්‍රී ලාංකිකයන්ට භාණ්ඩ හා සේවා මිලදී ගැනීම හැකියාවක් තියෙනවද? සේවා මිලදී හැකියාවක් තියෙනවා. ඒ මිලදී ගන්න පුළුවන් වෙන්නේ ශ්‍රී ලංකා රුපියල් වලින් ගන්න පුළුවන්. හරි රුපියල් වලින් ගන්න මුදල් අරගෙන නැවත එළියට එන විට බද්දක් ගෙවිය යුතු නේ? එළියට එන විතර නෙමෙයි රුපියල් වලින් ගෙවනවා නම් යම් කිසි කොටසක් බද්දක් හැටියට ගෙවන්න වෙනවා. ශ්‍රී ලංකා මුදල් වලින් ගෙවන අයට යම් කිසි බද්දක් අය කරනවා. ශ්‍රී ලංකාවේ දේශීය ව්‍යාපාරිකයන්ව ආරක්ෂා කිරීමට. පෝට් සිටි එකට ඉන්වෙස්ට්මන්ට් එන්නේ ඩොලර් වල. හරිනේ? හරි. ඇමරිකන් තානාපතිනිය ප්‍රකාශයක් කරනවා පෝට් සිටි ව්‍යාපෘතිය හරහා මුදල් විශුද්ධීකරණයක් විය හැකි. මේ ගැන තාම අවධානම සාගතව පරිස්සම් වෙන්න ඕන. ඒ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම වැරදි. ඒ ප්‍රකාශයට පදනමක් නෑ. ඇමරිකාව වේදම් කෙරුවා කියලා කිව්වා. රාජපක්ෂ රෙජිම් චේන්ජ් එකට. මෙහි ඇවිල්ලා ඊට පස්සේ ඕම සන්තෝෂෙන් හිටියා. ඒක සිදු වෙනවා නම් 400 මිලියන් රුපීස් ඩොලර්ස් දුන්නේ කාටද? කාටද දෙන්නේ දෙන්නේ? ඒ වෙලාවේ. මේවා කාටද ගෙවුවේ කියලා අපි තාමත් හෙව්වේ නෑනේ. මේ අතර මෙවැනි ව්‍යාපෘතිවලදී බදු සහන වෙනුවට ආයෝජකයන් සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට අවශ්‍ය බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.
ලංකාවේ ගොඩක් දෙනෙක්ට තාම පෝට් සිටි කියන සංකල්පයෙන් මම හිතන්නේ හරියටම තේරෙලා නැහැ. මේක වැටෙන්නේ ස්පෙෂල් ඉකොනොමික් සෝන් කියන සංකල්පය යටතේ. ස්පෙෂල් ඉකොනොමික් සෝන් එකක් කියලා කියන්නේ වෙනම නීති රීති පද්ධතියක් තියෙන විශේෂ ආර්ථික කලාපයක්. එතකොට කාට හරි හිතෙන්න පුළුවන් ඇයි විශේෂ ආර්ථික කලාපයක් අවශ්‍ය කියලා. ව්‍යාපාර කිරීමට පහසු වීම සඳහා තමයි විශේෂ ආර්ථික කලාපයක් අවශ්‍ය. එහෙම ආර්ථික කලාපයක අවශ්‍යතාවය පැන නගින්නෙම දැනට ලංකාවේ තිබෙන නීති රීති සහ ක්‍රමවේදයන් ව්‍යාපාර කරන්න සුදුසු මට්ටම ඉතාමත්ම අඩු නිසා. ease of doing business කියලා දර්ශකයක් තියෙනවා නැත්නම් ව්‍යාපාර කරන්න කොච්චර පහසුද කියලා. ඒක ලංකාවේ ඉන්නේ 99 වෙනි තැන. ඉන්දියාවේ ඉන්නවා අපිට වඩා තව පියවර 30ක් විතර ඉස්සරහින්. පාකිස්තානේ ඉන්නවා අපිට තව පියවර 10ක් විතර පිටිපස්සෙන්. එතකොට අපේ කලාපේ ගත්තොත් එහෙම අපි ව්‍යාපාර කරන්න සුදුසු පරිසරයක් තියෙන රටක් විදියට නෙවෙයි අපිව හඳුනගෙන තියෙන්නේ. මුළු ලෝකෙම රටවල් 160 ගණක් තමයි ඔය දර්ශකයේ ඉන්නේ. ඉතින් අපි ඉන්නේ 99 වෙනි ස්ථානයේ. එතකොට අපේ කලාපේ ආයෝජන ආකර්ෂණය කරගන්න අපිට තියෙන අවස්ථාව ඉතාමත්ම අඩුයි. පහුගිය අවුරුදු 20 ඇතුළතදී අපේ ආයෝජන කොච්චර ආවද කියලා බැලුවොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් අපි ආයෝජන අතරින් කොච්චර පසුගාමී තැනකද ඉන්නේ කියලා. ඒ වගේ වාතාවරණයක් යටතේ තමයි අපිට විශේෂ ආර්ථික කලාපයක් අවශ්‍ය. බොහෝ දෙනෙක් වැරදියට ගන්න දෙයක් තමයි මේ විශාල බදු සහන දීලා ආයෝජකය ආකර්ෂණය කරගන්න එක. ඒතරම්ම ගැළපෙන උපක්‍රමයක් නෙවෙයි මම දකින විදියට. මොකද මේකට එන්නේ ඩොලර් බිලියන 1-2ක් වියදම් කරන ආයෝජකයෝ. ඒ වගේ ආයෝජකයෝ බදු සහන වලට වඩා බලන්නේ මේක ව්‍යාපාර කරගන්න කොච්චර පහසු තැනක්ද කියන එක තමයි. මොකද ඕනම කෙනෙක් බද්දක් ගෙවන්නේ ව්‍යාපාරයෙන් ලාභයක් උපයගත්තට පස්සේ. විශාල ආයෝජනයක් කරන කෙනෙක් බලන්නේ කොච්චර පහසුවෙන් ව්‍යාපාර කරගන්න පුළුවන්ද, මොන හරි ගැට්ටනයක් ඇති වුණොත් ඒ කියන්නේ ලීගල් ඩිස්පියුට් එකක් આવොත් මේක කොච්චර පහසුවෙන් විසඳ ගන්න පුළුවන්ද වගේ කියන කාරණා තමයි බලන්නේ. මේක විශේෂ ආර්ථික කලාපයක් විදිහට ඉස්සරහට අරගෙන යද්දී අපි බලන්න ඕනේ මේක ඒ අර්ථයෙන් ලෝකයට ඉදිරිපත් කරන්න. කොළඹ වරාය නගර ව්‍යාපෘතිය මෙරට සංවර්ධනය සඳහා අගන අවස්ථාවක් බව පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් පවසනවා. මේ අතර කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් අදත් විවිධ අදහස් පළ වුණා. බුදුහාමුදුරුවනත් විශේෂයෙන්ම දේශනා කරපු කාරණාවක් තමයි යග්ගපජ්ජ සූත්‍රයේදී තත්රූපායාස අලුත්කම හොයන්න දියුණු වෙන්න තව උපක්‍රම ඉදිරියට අනුගමනය කරන්න කියන එක බුදුහාමුදුරුවනත් පෙන්වලා දෙනවා. එකම ව්‍යාපාරය, එකම වෙළඳාම, එකම දේ හැමදාම මාකට් කරන්න පුළුවන් කමක් නැහැ. පෝට් සිටි ඒ ව්‍යාපාරය ඊටාම වටිනා දෙයක් හැටියටයි මම දකින්නේ. හැබැයි රටක් හැටියට රටේ අනන්‍යතාවය ආරක්ෂා වීමට බාධා තියෙනවා නම්, ගැටලු තියෙනවා නම් ඒව පිළිබඳව අපි සැලකිලිමත් වෙන්න ඕනේ. හැබැයි අපේ රටේ කිසිම දෙයක් කරන්න දෙන්නේ නැහැ. තව කණ්ඩායමක් ඒකෙන් මොනවා හරි Tamanට ලබා ගන්න දෙයක් නැති වුනහම සහෝ බාධා කිරීම සඳහා නොයෙක් ඒවා ඉදිරිපත් කරමින් බාධා කරනවා. ඉතින් ඒ නිසා මේ ක්‍රමේ නම් අපේ රටේ නතර කරන්න ඕනේ. ඒ නෑ අපට හැම අවස්ථාවකම රටේ යහපත පිණිස හිතවත්ව ක්‍රියා කළ රටක්. ඒ බඳු රටක් හා සම්බන්ධ කරගෙන කොළඹ වරාය නගරය සංවර්ධන කටයුතු පවත්වාගෙන යාමට අපේ රජය කල්පනා කිරීම මං හිතනවා තාම ඥානවන්ත ක්‍රියාවක්. අපි කියන්නේ නෑ මේ වරාය නගර අනවශ්‍යයි කියලා. ඒ වගේම ආයෝජන අනවශ්‍යයි කියන්නේ නෑ. ඒ සියල්ල අවශ්‍යයි. හැබැයි අපේ රටේ භෞමික අඛණ්ඩතාවය, අපේ රටේ ස්වාධීනත්වයට, අපේ රටේ සංස්කෘතියට, මේ සදාචාරයට හානි නොවන විදිහේ ආයෝජනයන් තිබිය යුතුයි කියන කාරණාව තමයි අපි දිගින් දිගටම අවධාරණය කරන්නේ. මේක අනිවාර්යයෙන්ම ලංකාවට ප්‍රතිලාභ ලැබෙන හොඳ ව්‍යාපෘතියක්. පනතක් ගෙනලා කොමිසමක් පත් කරලා මේක හරියට කරන්න ලෑස්ති වෙනකොට මේ විපක්ෂය අය බය වෙලා මේකෙන් රටේ සංවර්ධනය වෙන වාසිය දැකලා ඒකට විරුද්ධව අර සුපුරුදු ආකාරයට බොරු කියන පටන් ගන්න තියෙනවා. ශ්‍රී ලංකාවේ නීතිය නොසලකා යනවා නම්, ශ්‍රී ලංකාවේ මූල්‍ය බලය ඉක්මවා යනවා නම්, ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය ඉක්මවා යනවා නම්, එතන නිර්මාණය වෙන්නේ වෙනත් රටක් හැර වෙන කුමක්ද කියලා ඔය මේ වෙනුවෙන් පෙනී ඉන්න විවිධ වාචාලබස් දොඩන හැමෝගෙම අපි අහන ප්‍රශ්නේ. අද පෝට් සිටිය හරහා ජාත්‍යන්තර වශයෙන් බුද්ධිමතුන්ට මේ හරහා වැඩි උගතුන් බුද්ධිමතුන් ප්‍රමාණයකට ඉංජිනේරුවන්ට, වෛද්‍යවරුන්ට, IT රැකියාව හොයන අපේ දූදරුවන්ට පිටරටට යන්න අවශ්‍ය නැහැ. මේ එහා පැත්තට පනින්න තියෙනවා. එතන කතා කරනවා රුපියල් වලින්ද ගනුදෙනු වෙන්නේ කියලා. රුපියල් වලින් එතනත් ගනුදෙනු කරොත් අපේ රටට රුපියල් එන්නේ. රුපියල් ඕන තරම් අපි ළඟ තියෙනවා. අපිට නැත්තේ ඩොලර්. LTT සංවිධානයේ අවුරුදු 30ක් තිස්සේ යුද්ධ කරලා ඉවරලා උන් බලාපොරොත්තු වෙන ඊළම රාජ්‍යයක් හදන්නට. නමුත් දැන් චීනය තමන්ගේ මුදල් ගිනිපොලියට ලංකා රජයට ලබා දීලා විපක්ෂයට ඡන්ද කිරීම සඳහා චීනය මුදල් දීලා චීනයට ගියුසුම් ගතව පෝට් සිටිය ලබා දීම සිදු කරන්නේ. මේක රටේ ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක්. ඉතින් කවුරුත් නිකන් සල්ලි දෙන්නේ නැහැ. මේ වගේ ව්‍යාපෘතියක් කරන්න. ඉතින් ඒ අය ඒකෙන් ලාභයක් අනිවාර්යයෙන්ම
අනිවාර්යයෙන්ම ලබා ගන්නවා. දැන් ආයෝජකයන් සොයා ගැනීමේ සොයාදීමේ වගකීම තියෙන්නේ චීනෙට නෙමෙයි. අපි තමයි ආයෝජකයෝ හොයන්න ඕන. චීනය හා සම්බන්ධ විදේශ රටවල් මේකට මැදිහත් වීමේදී අල්ලපු රට ඉන්දියාව එවැනි රටවල් මිත්‍රශීලීව පවත්වා ගැනීමෙන් මේ කටයුතු කරන්න ඕන කියන එක ඒ වගේම අපේ රටේ පරිපාලන ඒකකයෙන් වෙනස් වෙන්නේ නැතුව රටට හිතකර විදිහේ නීති රීති එතන ඇති කරගන්න ඕන කියන එක තමයි අපේ මතය. පෝට් සිටි එක කියන එක වෙන ගාල්ලේ නගරය පාලනය කරන විදිහට පාලනය කරන්න බෑ. ඒකට එන්න ඕනේ වෙනම මොඩලයක්. හැබැයි හදලා තියෙන පනත් කෙටුම්පතේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවත් එක්ක ගැටෙන මොන හරි තියෙනවා නම් ඒවා ශ්‍රේෂ්ඨාධිකරණය විසඳලා දේවි. නමුත් සංකල්පයක් හැටියට පෝට් සිටිය සඳහා යෝජනා කරලා තිබෙන ආකෘතිය නිවැරදි ආකෘතියක් කියන ස්ථාවරය අපිට කිසිම ලෙසකින්වත් අපේ රටේ අයිතියෙන් ගිලිහෙන්නේ නැහැ. ඒ මණ්ඩලයට පත් කරන සියලු දෙනා පත් කරන්නේ රටේ ජනාධිපතිවරයා. අයියේ අර අගමැතිතුමා ප්‍රධානත්වයෙන් පැවති රැස්වීම මර්ලිකා මන්දිරේ ඔබතුමාලා උදේ සහභාගී වෙලා හිටියේ නැහැ කියලා කියනවා. නෑ ඊයේ උදේ 9ට අපි අතිගරු අග්‍රාමාත්‍යතුමා හම්බ වුණා. අපි එතුමාගෙන් ඉල්ලා හිටියා අපේ පක්ෂ නායකයන් ප්‍රමාණයකට වෙනම සාකච්ඡාවක් දෙන්න කියලා. එතුමා ඒකට එකඟ වුණා. ඒ අනුව අපි ඒ සාකච්ඡාව ලැබෙයි කියන විශ්වාසයෙන් ඒ තිබුණු සාකච්ඡාවට සහභාගී නොවියා. ආණ්ඩුව ඇතුලේ කිසිම අර්බුදයක් නැහැ. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාට මතයක් ඇත්නම් එය ප්‍රකාශ කළ යුත්තේ ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙලි රබුකැල්ල මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පැවති කැබිනට් දින දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින්. පිල්ලෝ මවලා කරන්න තියෙන බොරුවල් කරලා සියලු දේ කරලා මේ කියන්න හදන කරුණ සම්බන්ධව හෙට අනිද්දා වෙනකොට අපිට බලත හැකි ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චය සහ ඒ සම්බන්ධව අපි ක්‍රියා කරන විදිය. විජේදාස රාජපක්ෂ ඇමතුමා මෙතනට ඇවිල්ලා කතා කරන්න කලින් ඔබතුමාලා මේක ජනගත කරා නම් ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඒක මොකක් හරි රජයේ ගැටලුවක් තියෙනව නේද? දැන් ඊයේ කණ්ඩායම් රැස්වීමට මේක ඉදිරිපත් කරනවා. කණ්ඩායම් රැස්වීමේදී නොයෙකුත් කතන්දර කියවුණා. මේක වෙනස් විය යුතුයි, මේක අතුල් විය යුතුයි, මේක ඉවත් විය යුතුයි. අපි ඒවා සැලකිල්ලට ගන්නවා. එතෙන්දි තමයි විජේදාස රාජපක්ෂ ගරු මන්ත්‍රීතුමාට මේ කරුණ කියන්න තිබ්බේ. මොකද පක්ෂයක් වුණාම ක්‍රමවේදයක් තියෙනවා. හැබැයි එහෙම නොකිය කැලෑ නීතිය හරහා ගිහිල්ලා ලෝකෙට ප්‍රකාශ කරන එක කිසි කෙනෙකුට නතර කරන්න බෑ. එහුගේ දේශපාලන භාවිතයත් එක්ක තියෙන ප්‍රශ්නයක්. මේ අතර අන්තර්ජාලය හරහා සිදු කරන අසත්‍ය තොරතුරු හා නොමග යවන සුළු ප්‍රකාශවලින් ආරක්ෂා වීම සඳහා නීති කෙටුම්පත් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය දී ඇති බවද අමාත්‍යවරයා පැවසුවා. විශේෂයෙන්ම 117ක් රටේ සමාජ මාධ්‍ය අයිතිකරුවෙක් නැති තත්ත්වයට පත් වෙලා තියෙනවා. අපේ ප්‍රවීණ මාධ්‍යවේදීන් තාමත්ම ප්‍රබුද්ධ ලෙස තමාගේ මාධ්‍ය හසුරවනකොට රටේ ජනතාව ඇදිගෙන යනවා පෙලක් වෙලාවට තමන්ගේ අපි කියන ෆේක් නිවුස් එකක් කියලා. එහෙම නැත්නම් සම්පූර්ණ බොරුවක් අයිතිකාරයෙක් නැති. ඒ නිසා අයිතිකාරයෙක් නැතුව අපි කියන ෆේක් නිවුස් කියලා ඒ ආකාරයෙන් කරන අයට යම් කිසි විදිහේ නීතිමය තත්ත්වයක් ඇති කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දීලා. ආරංචි මාර්ග වලින් සඳහන් කරනවා ඩොලරය රැක ගැනීම වෙනුවෙන් ඉන්ධන ආනයනයේ සීමා කරන්න සෝදානමක් පවතින බව. අනේ මම හිතන්නේ ඉන්ධන නැතුව පෙට්‍රල් ෂෙඩ් වහපු යුගයක් අපි පහු කරගෙන ආවේ. මේ එහෙම යුගයක් නැවත පවත්වන්නේ නැහැ කියන එක සාතිකයක් දෙනවා. මිල සම්බන්ධයෙන් එමෙතුමා අපිට දරා ගන්නට බැරි මිලක් ලෝක වෙළඳ පොලේ ගියොත් අපි ජනතාවත් එක්ක සංවාදයකට එනවා ඒ වෙනුවෙන්. කියන්නේ අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් ඉදිරියේදී ඉන්ධන මිල වැඩිවීමත් සම්බන්ධයෙන්. ඔබතුමාගේ බලාපොරොත්තු ඒක නම් ඒක ඉෂ්ට කරන්න අපි සූදානම්. ඉදිරි වසර කිහිපය තුළ මෙරට ආර්ථිකය සුවිශේෂී ලෙස ශක්තිමත් කර ගැනීම අරමුණු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. 2021 බෝවෝ සමුළුවේ සමාරම්භක අවස්ථාවට එක්වමින් ජනාධිපතිවරයා අවධාරණය කළේ ඒ සඳහා ඍජු විදේශ ආයෝජකයින්ගේ පැමිණීම බලාපොරොත්තු වන බවයි. ව්‍යාපාර කටයුතු සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ අත්දැකීම් බෙදා හදා ගැනීමේ අරමුණින් චීනයද ඇතුළුව ආසියානු රටවල් 25ක් සහ ඔස්ට්‍රේලියාව එක්ව ආරම්භ කරන බෝවෝ සංසදයේ 2021 සමාරම්භක සම්මුළුව අද අන්තර්ජාලය ඔස්සේ පැවැත්වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ චීන ජනාධිපති ෂින් ජින්පින් යන මහතුරුන්ද ඇතුළුව රටවල් 13ක නායකයන් මෙවර සමුළුව ආමන්ත්‍රණය කළා. Sri Lanka maintain a clear and vibrant foreign policy. ශ්‍රී ලංකාව සියලු මිත්‍රශීලී රටවල් සමග සහයෝගීතාව ශක්තිමත් කිරීමට සැමට සමාන නොබෙදී පිවිතුරු විදේශ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම ශ්‍රී ලංකාව සාමකාමී මෙන්ම දේශපාලන අතින් ස්ථාවර රටක්. අපගේ අරමුණ ඉදිරි වසරවල අපගේ ආර්ථිකයේ සුවිශේෂී ලෙස ශක්තිමත් කර ගැනීමයි. ඒ සඳහා සැලසුමක් අපිට තිබෙනවා. ඊට අපගේ ජාත්‍යන්තර මිත්‍ර පාර්ශවවල සහයෝගය අපි බලාපොරොත්තු වෙනවා. ඍජු විදේශ ආයෝජකයන් දිරිමත් කිරීමට වාසිදායක බදු ප්‍රතිපත්තිද ඇතුළුව ආකර්ශනීය ප්‍රතිපත්ති රසක් අප සතුයි. ශ්‍රී ලංකාව ආයෝජකයන්ගේ නැවතුම් ස්ථානයක් බවට පත් කර ගැනීමට ව්‍යාපාරිකයන් දිරිමත් කරනු ඇතැයි බොහෝ සමුළුවේ සමාජික රටවලින් අපි බලාපොරොත්තු වෙනවා. To encourage more businesses from their countries to consider Sri Lanka as a destination for their investment. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අලුත් අවුරුදු සැමරුමක් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම පක්ෂ මුලස්ථානයේදී පැවැත්වුණා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ මේ රටේ කීර්තිමත් දේශපාලන පක්ෂයක්. විශේෂයෙන්ම බණ්ඩාරනායක මැතිනියත් ඉන්පසුව චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ සියලු දෙනාම නායකත්වය දුන්න ඒ සෑම අවස්ථාවකදීම ඒ වගේම මම ජනාධිපතිවරු දරපු කාලෙත් ප්‍රධාන වශයෙන්ම අපි ගත්ත තීන්දුව තීරණ රට සහ ජනතාව වෙනුවෙන් යහපත සඳහා ගත්තේ. ඒක නිසා අපි ඉතින් පක්ෂයේ විදියට පක්ෂයේ සංවිධාන කටයුතු නව මුහුණුවරකින් කරගෙන යනවා. කොහොම වරාය නගරය ගැන මේ වෙනුවට කතාවට ලක් වෙලා තියෙනවද? පොඩි අදහසක් තියෙනවා දෑතේ වීරියෙන් හරි හම්බ කර තම දරුවන් හදා වඩා යහපත් පුරවැසියන් ලෙස සමාජයට දායාද කරන්නට මව්පියන් දරන්නේ අපමණ වෙහෙසක්. එවන් පියෙකුගේ දියණියක් තම දියණියද සමග එක්ව සිය පියාණන්ට අමානුෂිකව පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වනවා. නාරහෙන්පිට දාබරේ මාවත ප්‍රදේශයේ පියෙක් තම දියණිය හා මිනිපිරිය වාසය කරන නිවසට පැමිණීමට කරන අරකලයයි මේ. මෙම පියාට ඔහුගේම දියණිය පමණක් නොව මිනිපිරියත් එක්ව මෙලෙස පහර දෙන්නේ හෙළ සිරිතට අනුව දූපුතුන් සිය මව්පියන්ට බුලත් හුරුල්ලක් දී දෙපා නැමද ආශිර්වාද ලබාගත් සිංහල දෙමළ අලුත් අවුරුද්දේ උණුසුම මැකී යන්නටත් පෙරයි. මෙම පහරදීම සමාජ මාධ්‍ය තුළ සංසරණය වීම නිසා ඒ දූතරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නට නාරහෙන්පිට පොලිසිය නිලධාරීන් කටයුතු කළා. කෙසේ වෙතත් අත්අඩංගුවටගත් පහර කෑමට ලක් වූ පියාගේ දියණිය සහ මිනිපිරිය අලුත් කඩේ මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අපමත මුදා හැර තිබෙනවා. කොඩිකාරයියා ඉන්නේ කරුගලේ ලයිට් දාන්න දෙන්නෙත් නෑ යාට. එදුවලා හරියට වෙනස්කම් කරනවා. ඒ වුණාට ඒ මනුස්සයා හරි හොඳයි වත්තට. ඒ තාත්තා ලේ මේ වක් කරගෙන එනවා. මගේ 5000 ගත්තා මගේ 5000 ගත්තා කියලා ලේ අතේ වක් කරගෙන එනවා. මං ඇහුවා ඇයියෝ මොනවාද උනේ කොඩිකාරයයි මොනවාද උනේ කියලා. ඒකට ඇස් දෙකත් වහගෙන මිරිස් වතුර ගහලා මේ ගෙදර ඇවිල්ලා සේදුවේ. තාත්තා හොඳම මිනිසෙක්. මොකද මේ සමාජයට ගොඩාක් සේවය කරපු මුළු දිවයිනේටම ජේපීයා. මිනිපිරිලා දුවලා මේ තාත්තා කෙනෙක්ට කොසු කැටනකම්ම ගැව්වනේ. ඔව් ලේ පෙරලා. ආයි මේ වගේ වෙන්න එපා කියන පණිවිඩය දෙන්න ඕනි හින්දා තමයි මම මේක FB එකට දැම්මේ. මේ වගේ දරුවන්ට නීතියෙන් දෙන්න පුළුවන් උපරිම දඬුවම් දෙන ලෙස තමයි මං ඉල්ලන්නේ. දැන් මැති සභාවේ විශේෂාංගය. අද උදේ ඩොලරයකට සාපේක්ෂව රුපියල් 192යි. අද හැන්දෑවේ 3:00 වෙනකොට 208යි. මං හිතන්නේ ජීවිතේ කිසි දවසක රුපියල් 14ක් රුපියල අවප්‍රමාණ වෙලා තියෙනවද ඩොලරයකට සාපේක්ෂව අපේ හිටපු ජනාධිපතිතුමනි. අපිට මහ ලොකුවට කිව්වා චීනෙන් ඩොලර් මිලියන 500ක් හම්බුණා කියලා. එහෙනම් මෙතන පාර්ලිමේන්තුවේ ඇවිල්ලා මෙතන මේ කෑ ගහනවට වඩා මුදල් අමාත්‍යාංශයට ගිහිල්ලා මේ වැඩේ කළමනාකරණය කරගන්න එපා. කොහොමද දෙයියනේ රුපියල් 16කින් එක දවසකට රුපියල කඩා වැටෙන්නේ? කෝ වියත් වගේ කට්ටිය දැන් මේක සම්පූර්ණයෙන්ම අනාගෙන වියත් මගත් අතරමං වෙලා රජයත් අතරමං වෙලා රුපියලත් අතරමං වෙලා එයාගේ ස්වභාවයෙන්ම පේනවා ඒ අයට ඕන වෙලා තිබුණේ රුපියල කඩා වැටෙන්නේ. ඒ മന്ത്രിතුමා ඇවිල්ලා කියපු කතාව සම්පූර්ණයෙන්ම අසත්‍යයි. එතුමාට මාස 6ක ෆෝවර්ඩ් රේට් එක පටලවාගෙන ආර්ථික ඔස්සාරලට සමහරක් වෙලාවට මේව පැටලෙනවා. දැන් විනාඩි 10කට ඉස්සරින් මහ බැංකුවට කතා කරුවා රේට් එක රුපියල් 191.788යි. තවත් 7-8කින් අධි ප්‍රමාණය වෙලා. ඉතින් මම හිතන්නේ දැන්
බොහොම අමාරුවෙන් ඒක දැන් මේක ගිල ගන්න වෙනවා. ඒ කාලකන්ණි සතුට තිබුණේ විනාඩි 20යි. ඉතින් මේ වගේ රට මුලා කරන්න, සමාජය මුලා කරන්න ඒ කටයුතු කිරීම ගැන මම ඇත්තටම කනගාටු වෙනවා. සංචිත ගැන කතා කරලා. අපිට පුළුවන් වුණා ඩොලර් බිලියන 1.5ක ෂොප් ලයින් එකක් හරි ගස්ස ගන්න. ඒක ඕන වෙලාවක අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් රටකට ලැබෙන ඇලොකේෂන් එක වැඩි කරලා තිනවා ඇමරිකානු ඩොලර් බිලියන 650කින්. ශ්‍රී ලංකාවටත් ඩොලර් මිලියන 800ක ප්‍රමාණ මුදලක් අපේ account එකටත් බැර වෙනවා. ඉතින් ඒ නිසා අපේ සංචිත තවදුරටත් වැඩි වෙනවා. මේවා කියද්දි සමහර වෙලාවට මේ අයට බොහොම අප්‍රසන්න වෙන්නට පුළුවන්. ඒකට මේක තමයි තත්ත්වය. මේක තමයි සත්‍ය. ඊට අමතරව අපි හැම දිනකම වගේ forex market එකකින් මහ බැංකුවට මිල දීලා ගන්න පුළුවන් වෙලා අපිට පාවිච්චි කළ හැකි සංචිත ප්‍රමාණය මිලියන 7.2ක පමණ මුදලකට වැඩි වෙලා තියෙනවා. මම ඔමාන් රාජ්‍යයටත් කටාර් රාජ්‍යයටත් පිවිසුණා. ඒ කාලය තුලදී අපිට සාකච්ඡා කරගන්න පුළුවන් වුණා මහ බැංකුව සමගත් මම හිතන්නේ ඉදිරි කාලේ ශ්‍රී ලංකාවේ බැඳුම් කරවල ශ්‍රී ලංකාවේ බිල්පත්වල අපිට ආයෝජනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඇක්ටිවේටඩ් චාකෝල් සමගින් දැන් ඉස්සුරින් ඇති ක්ලීන් හිසකට නව ක්ලියර්මෙන් ඩීප් ක්ලෙන්ස්. පාස්කු ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ නීතිඥවරයෙකු විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු 12 දෙනෙකුට එරෙහිව කොළඹ දිසා අධිකරණ හමුවේ නඩු පවරා තිබෙනවා. එමගින් ඔහු ඉල්ලා ඇත්තේ තමන් වෙත රුපියල් මිලියන 500ක වන්දියක් අය කර දෙන ලෙසයි. මේ අතර මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධියට අදාළව නෞෆ මෞලවිවරයා ඇතුළු 16 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා අද අධිචෝදනා ගොනු කළා. මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධියට අදාළව නීතිපතිවරයා විසින් කෑගල්ල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර ඇත්තේ මේ වන විට පාස්කු ප්‍රහාරයේ මහමොලකරු ලෙස ප්‍රකාශයට පත් කර ඇති නෞෆ මෞලවි, ඉබ්‍රාහිම් මෞලවි, මොහොමඩ් සජීඩ්, මොහොමඩ් සාහිඩ්, සාදික් අබ්දුල්ලා, සයිනුල් ආබ්දීන් සහ මොහොමඩ් මිල්හන් ඇතුළු පිරිසකට එරෙහිවයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ ආඥා පනතේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීමේ සම්මුති පනතේ ප්‍රතිපාදනවලට අනුව සහ කුමන්ත්‍රණය කිරීමේ වරද මුල් කරගෙන චෝදනා 21කින් යුක්ත අධිචෝදනා පත්‍රයක් කෑගල්ල මහාධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා. එකී ඉදිරිපත් කළ අධිචෝදනා පත්‍රය සම්බන්ධයෙන් එකී නඩු විභාගය සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණයක් පත් කරන ලෙසට ගරු නීතිපතිවරයා විසින් අග්‍ර විනිශ්චයකාරතුමාගෙන්ද අද දින ඉල්ලීමක් සිදු කරනු ලැබුවා. මෙතර පාස්කු ප්‍රහාරය එල්ල වී හෙටට වසර 2ක් සම්පූර්ණ වන අතර ඒ හේතුවෙන් දෙවස්ථාන සහ සංචාරක හෝටල් ආශ්‍රිතව ආරක්ෂාව තර කර ඇති අයුරුයි මේ. ප්‍රශ්න කරනවා මොකද්ද මේ පදනම වැඩි ආරක්ෂාවක් ලබා දෙන්න කියලා. ආරක්ෂාව දෙනකොට කියනවා ආරක්ෂාව දුන්නේ නැහැ කියලා. දුන්නාම කියනවා වැඩි කියලා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ රටේ වෙන දේවල් දැක්කහම මම කියන්නේ නිල විපක්ෂය කියලා. නමුත් වෙන දේවල් දැක්කහම පරිස්සම් වීම ඉතා වැදගත්. රට ගිනි තියන්නේ යම් දේශපාලන වශයෙන් කඩා වැටිච්ච එහෙම නැත්නම් අන්තවාදීත්වය මතු කරලා රට ගිනි තියන්න උදේ පුංචි සිදුවීමක් කරන්නට පුළුවන්. ඒ එවැනි සිදුවීමක්වත් වැළැක්වීමේ වගකීම යුතුකම ජාතික ආරක්ෂාව ඇටියට රජයට තියෙනවා. මැයිදිනය වෙනුවෙන් පවත්වන පෙළපාලි සහ සැමරුම් සඳහා මෙවර අවසර ලබා නොදීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළේ වයඹ, උතුර, නැගෙනහිර සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවල කොවිඩ් අනුපොකුරු නිර්මාණය වීමේ අවදානමක් පවතින බවයි. COVID-19 වසංගත තත්ත්වය තවදුරටත් ව්‍යාප්ත වීමේ අවධානමක් මතුවේ හැකි බැවින් මෙවර මැයිරැලි සහ සැමරුම් සඳහා අවසර නොදීමට තීරණය කර ඇත්තේ COVID-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවති සාකච්ඡාවකදී. අපි තීරණයක් කරා මේ අවුරුද්දේ මේ රැලි සහ මේ දිනයට සම්බන්ධ කිසිම උත්සවයක් නොපත්වන්න. පක්ෂ නායකයන්ගේ නියෝජිතයන් තමයි මෙතනට ආවේ. සියලුම අයගේ සම්පූර්ණ එකගත්ය අනුව තමයි මේ තීරණයට පැමිණෙන්නේ. නව ආසාදිතයින් 260ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 97365ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ගෙවුණු දින 10දී තහවුරු කළ රෝගීන් සංඛ්‍යාව දැක්වූයේ මෙලෙසින්. ගෙවුණු දිනේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් ගණන 62ක්. ඒ අතරින් ආසාදිතයින් වැඩිම පිරිසක් වාර්තා වන්නේ පිළියන්දල ප්‍රදේශයෙන්.
ඊයේ දිනේ තුල කරන ලද පරීක්ෂණ වාර්තාවන්ට අනුව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බර ප්‍රදේශය තුල රෝගීන් 31 දෙනෙකු පමණ ඊයේ රාත්‍රියේ වාර්තා වුණා. මෙම සියලුම රෝගීන් වාර්තා වුණේ වාසනාවකට මීට පෙර හඳුනාගත් රෝගීන්ගේ නිවාසවල නිරෝධායනය වෙමින් සිටි පවුලේ සමාජිකාවන්. මේ දිනවල සමාජ මාධ්‍ය ජාලවල පැතිර යනවා නව COVID-19 වෛරස් ප්‍රභේදයක් තාමත් වේගයෙන් කොළඹ නගරය තුල ව්‍යාප්ත වන බවට එය මා විසින් ප්‍රකාශ කරන ලද්දක් නොවේ. එම අලුත් ප්‍රභේදය විශේෂයෙන්ම ඉන්දියානු ද්විත්ව විකෘති ප්‍රභේදය තවම කොළඹ නගරය තුලින් හමු වූ බවට අපට සාක්ෂි නැහැ. අලුත් අවුරුද්දට පෙර අපිට දිනකට රෝගීන් වාර්තා වුණේ දෙන්නෙක් 3 දෙනෙක් 4 දෙනෙක් වශයෙන්. නමුත් සිකුරාදා 15 දෙනෙකු ඊයේ දිනේදී ආශ්‍රිතයින් 18 දෙනෙකු අපිට හොයාගන්නට පුළුවන් වුණා. ඒ කියන්නේ 108ක ප්‍රමාණයකට වර්ධනය වෙලා තියෙනවා. ගෙවුණු දිනේ කොවිඩ් මරණ දෙකක් වාර්තා වූ අතර ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 620ක් දක්වා ඉහළ ගියා. කුරුණෑගල ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලා ආශ්‍රිතව කොවිඩ් ආසාදිතයින් වාර්තා වීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවත් එය පාලනය කිරීම සඳහා පියවරගෙන ඇති බවත් වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. කොවිඩ් ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා යළිත් අහඹු පරීක්ෂණ සිදු කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර තිබෙනවා. ඒ අනුව කොළඹ නගරයේ සිදු කළ අහඹු පරීක්ෂණවලදී කොවිඩ් ආසාදිතයින් 18 දෙනෙකු ඊයේ හඳුනාගත් බව කොළඹ මහනගර සභාවේ වසංගත රෝග වෛද්‍යවේදිනී වෛද්‍ය දිනුකා ගුරුගේ මහත්මිය සඳහන් කළා. පිටකොටුව ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක සේවකයන් 53 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව හඳුනා ගැනීමෙන් පසුව ඔවුන්ගේ ආශ්‍රිතයින් 225 දෙනෙකු කොවිඩ් පරීක්ෂණවලට ලක් කර තිබෙනවා. විෂ බීජ වලින් ආරක්ෂාවක් සමට සුමුදු සත්කාරයක්. නව පෑස් නැචරල්ස්. දැන් රටවටා හිරු. රටවටා හිරු. පුත්තලම කල්ලඩිය ප්‍රදේශයේ මාර්ගය හරහා ගමන්ගත් ඇතෙකු ඒ අසලින් ගමන්ගත් තරුණයන් දෙදෙනෙකුට පහර දී ඇති අතර ප්‍රදේශවාසීන් පවසන්නේ ඊයේ දිනේ අවස්ථා ගණනාවකදීම මෙම ඇතා මෙලෙස වාහනවලට පහර එල්ල කිරීමට උත්සාහ කළ බවයි. විදුලි කණුවක් නිවසක් මතට කඩා වැටීම හේතුවෙන් ලංකා විදුලි බල මණ්ඩලයේ මහනුවර ශාඛාවේ නඩත්තු අංශයේ කණ්ඩායමකට බහිරවකන්ද ප්‍රදේශයේදී පිරිසක් විසින් පහර දී තිබෙනවා. මේ සූදානම සමුගෙන යන්නට. පැත්ත නොගත් ඇත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගැනීමට ඔබගේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි එළිය මොන්නේ අද රාත්‍රී 9:55ට. ආයුබෝවන්.